නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම කෙනෙක්ම අද දවසේදී උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත බුද්ධෝත්පාද කාලයක ඒ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් මංගල කරුණු පිළිබඳව අනුස්මරණය කිරීම අභිමුඛව තබාගෙන කවුරුත් මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ. හෙට වෙසක් පුර 15ක පොහොය දිනය. බුද්ධෝත්පාද කාලයෙන් තවත් එක වර්ෂයක් ගෙවි ගියපු මොහොතක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ලෝකයේහි පහළ වීම ඊටාම දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක අපට වටිනා මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන මොහොතක අපි කල්පනාකාරී වන්නට අවශ්‍යයි. බුද්ධෝත්පාද කාලයේහි යටගිය බුද්ධ වර්ෂය තුල අප සිද්ධ කරගත්ත ධර්මාර්ථ චර්යාවන් කොපමණද කියන එක පිළිබඳව අපේ ජීවිතය අපි ධර්මයේ තුල ප්‍රතිපදාව තුල කොතෙක් දුරට දියුණු කරගෙන තිබෙනවාද අපේ මනස හික්මවාගෙන තිබෙනවාද කියන එක පිළිබඳව සිතා බලන්නට පුළුවන් නම් එය වටිනා දෙයක් බවට පත්වේවි. වෙසක් පොහොය කියලා කියන්නේ අපි කාටත් විශේෂයෙන්ම වෙනම සමරයේ යුක්තක් කොට දකින්නට වඩා ආමිෂය වගේම ප්‍රතිපත්තිය පිළිබඳවත් අපි වඩාත්ම සිහිපත් කළ යුතු දිනයක් හැටියටයි අප දැකිය යුත්තේ. ඒකට හේතුව තමයි මේ ලෝකයේ තුල අපිට තවත් එක බුද්ධ වර්ෂයක් ඉක්මී තිබීම. ඒක සංවේගයට කරුණක්. ඒ නිසා අප්‍රමාදී වේ යුතුයි සිතෙහි පවත්නා කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කර ගැනීම පිණිස. කෙලෙස් ධර්මයන් අප්‍රහීන වූ නිසාම අනවරාග්‍ර සංසාර ගමනක අපි කවුරුත් සැරිසරන්නේ. අතීතයේදී ඕනෑ තරම් මිනිසුන් වෙලා උත්පත්තිය ලැබලා ඇති. ඒ වගේම නොඑක් බුද්ධ ශාසනත් ඇසුරු කරන්නට ලැබිලා ඇති. ඒ එකදු බුද්ධ ශාසනයකවත් ඒ ලැබුණු සද්ධර්මය ඊටමත් ඕනෑ කමින් ඇසුරු නොකළ නිසා අද දවස වන විටත් අපි සසර තුල කෙලෙස් ධර්මයන් අප්‍රහීනව ගමන් කරන්නට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ බුද්ධ ශාසනයවත් අපි ආදරයෙන් ඇසුරු කළොත්, මේ බුද්ධ ශාසනයවත් අපි බොහොම ගෞරවයෙන් ඇසුරු කළොත්, භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය අපේ ජීවිතය තුළින් අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධයට පත් කරගත්තොත් මේ සසර ගමන ඉක්මවා ගන්නට අදාදම අපට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා අප්‍රමාදී වන්න කෙසේ හෝ උතුම් වූ නිර්වාණය අධිගමයට හේතු උපනිශ්‍රය වන ඒ පදනම තමන්ගේ මනස තුළ ගොඩනගා ගන්නවා කියලා කවුරුත් අදිෂ්ඨානයන් ඇති කරගන්න. මාතිකා වැඩසටහන ඔස්සේ අපි දිගින් දිගටම සාකච්ඡා කරනු ලබන්නේ අභිධර්ම පිටකයට අදාළව ධම්මසංගණි ප්‍රකරණයෙහි දැක්වෙන ඒ මාතෘකා පිළිබඳව, අභිධර්ම මාතෘකා පිළිබඳව. අභිධර්ම මාතෘකා පිළිබඳව හඳුනා ගැනීමේදී පළමුව අපි තික මාතිකාවන්, ඒ කියන්නේ මාතෘකා තුනේ කොටස් පිළිබඳව අපි එකින් එක හඳුනා ගන්නට යෙදුනා. ඒ මාතිකා 22ක් අපි සාකච්ඡා කළා. ඒ වගේම ඉන්පසු අපි දුක මාතිකාවන්, එහෙමත් නැතිනම් ගොච්ඡක පිළිබඳව සාකච්ඡාවට පැමිණිලා හේතු ගොච්ඡකයේ පිළිබඳව විශේෂයෙන් හඳුනා ගන්නට යෙදුනේ. හේතුගොච්ඡකයේ පිළිබඳව හඳුනා ගැනීමේදී අපි සංක්ෂිප්ත සටහනක් සහිතව හේතුගොච්ඡකයේ අද දවසේදී සාකච්ඡා කරන්නට අදහස් කරගෙන තිබුණත් අපට සැලසුණු පරිසරය අනුව එය ඉදිරියට තබලා අද දවසේදී ඊතුරු දහම් කරුණු පිළිබඳව සාකච්ඡාවකට අවධානය යොමු කළා. ඒ අනුව අද දවසේදී අපට විෂය වන්නේ නැතිනම් අපි හඳුනා ගන්නට යෙදෙන්නේ ඒ දෙවන ගොච්ඡකය, නැතිනම් මේකට අපි චුල්ලන්තර දුක කියලා කියනවා. ඒ චුල්ලන්තර දුක කියලා කියන්නේ මේ හේතු ගොච්ඡකයට අතර තිබෙන ඒ ගොච්ඡකයක් විදිහට නොගෙනුණත් ඒ සමානුපාතික මාතිකා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. එක සමාන මාතිකා නොවි. ඒ කියන්නේ දැන්
අපිට මෙතනදී විශේෂයෙන්ම එකිනෙකට සම්බන්ධ මාතිකා නෙමෙයි දකින්නට පුළුවන්කම තිබෙන්නේ. දැන් අපි හේතුගොච්ඡකයේ ඇතුළේදී සම්පූර්ණම හේතු සම්බන්ධව තමයි මේ මාතෘකා හඳුනා ගන්නට යෙදුනේ. ඒකට දැන් මෙතනදී මේ ගොච්ඡකයේ ඇතුළේ චුල්ලන්තර ගොච්ඡකයේ ඇතුළත අපි හඳුනාගන්නේ අර එකකට සම්බන්ධ වෙන මාතෘකා නෙමෙයි මිශ්‍රව ගියපු වෙන්වෙන්ව අන්‍යෝන්‍ය සම්බන්ධයක් නැති මාතෘකා තමයි මෙතනදී හඳුනා ගන්නට යෙදෙන්නේ. එතකොට මේ මාතෘකාවේ යුගල වශයෙන් මාතෘකා 7ක්. ඒ කියන්නේ මාතෘකා අපි ගත්තොත් වෙන්වෙන් වශයෙන් ගත්තොත් 14ක් අපිට හඳුනා ගන්නට පුළුවන්. යුගල වශයෙන් ගත්තොත් 7ක්. එතකොට මොනවාද මේ මාතෘකාවන් කියන එක පිළිබඳව අපි මේ අවස්ථාවේදී විමසා බලමු. පළවෙනි එක තමයි සප්පච්චයා ධම්මා අපච්චයා ධම්මා. පළවෙනි යුගලයේ සප්පච්චයා ධම්මා අපච්චයා ධම්මා. ප්‍රත්‍ය සහිත වූ ධර්මයෝ ඒ වගේම ප්‍රත්‍ය රහිත වූ ධර්මයෝ. මේ තමයි පළවෙනි යුගලයේ පළවෙනි දුකය. එතකොට සප්පච්චයා ධම්මා කියනකොට ඒ ප්‍රත්‍ය සහිත ධර්මයෝ ප්‍රත්‍යයි කියලා කියන්නේ යම් කිසි දෙයක නිෂ්පත්තියට ඉපැත්මට ඒ පසුබිම සකස් කොට දෙන බාහිරව සිට උපකාර කරනු ලබන ඒ දේවල් වලට කියනවා ප්‍රත්‍යයි කියලා. එතකොට ඒ ප්‍රත්‍ය සහිත වූ ධර්මයෝ හඳුන්වන තනි වචනයක් තමයි සප්පච්චයා ධම්මා කියලා කියන්නේ. නැත්නම් සප්පච්චයා කියලා කියන්නේ ප්‍රත්‍ය සහිතයි කියන එක. එතකොට සහපච්චයේන කියන තේරුම තමයි මෙහිදී දකින්නට පුළුවන්කම තිබෙන්නේ ප්‍රත්‍ය සමගයි නැතිනම් ප්‍රත්‍ය සහිතයි. කතමේ ධම්මා සප්පච්චයා. එතකොට මොනවද මේ සප්‍රත්‍ය ධර්මයෝ කියලා? ඒ සප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව විග්‍රහ කොට දක්වනවා මොන ධර්මයන්ද සප්‍රත්‍ය බවට පත්වන්නේ කියලා. එතකොට මේ පිළිබඳව නික්ෂේප කාණ්ඩයේදී පැහැදිලි කරනවා පංචස්කන්ධා රූපස්කන්ධෝ වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංඛාරස්කන්ධෝ විඥානස්කන්ධෝ ඉමේ ධම්මා සප්පච්චයා. එතකොට මොනවද සප්පච්චේ ධර්මයෝ කියලා කියන්නේ? සප්පච්චේ ධර්මයෝ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයෝ. එතකොට මේ ස්කන්ධ පංචකයකින් තොරව වෙන කිසිම දෙයක් මේ මුළු තුන් ලෝකයේම පනවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ස්කන්ධ පහයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන්නේ. ඒ නිසා තමයි සප්පච්චයා ධම්මා කියනකොට මෙන්න මේ සප්‍රත්‍ය ධර්මයෝය කියන කොටාසයට මේ ස්කන්ධ පහම ඇතුළත් කොට දක්වන්නට යෙදුනේ. එතකොට යම් කිසි විදිහකින් කාමාවචර භූමියේ කාම භූමියේ තියෙන ස්කන්ධ පහක් තියෙනවා නම් ඒවත් ප්‍රත්‍ය සහිත ධර්මයෝ. රූප භූමියට අදාළ ස්කන්ධ ටිකක් තිබෙනවා නම් ඒවාද සප්පච්චය ධර්ම. අරූප භූමියට අදාළ ස්කන්ධ ටිකක් තිබෙනවා නම් ඒවාද සප්පච්චය ධර්ම. අපරියාපන්න භූමියට අදාළ යම් ස්කන්ධ ටිකක් තිබෙනවා නම් ඒ සියල්ලක්මත් සප්පච්චය ධර්ම. ඒකට ස්කන්ධ කියලා කියනකොට සියලුම ස්කන්ධ ධර්මයෝ ප්‍රත්‍ය සහිතයි. සියලුම ස්කන්ධ ධර්මයෝ ප්‍රත්‍ය සහිතයි. අනේ නිසා මේක නික්ෂේප කාණ්ඩයේ ඇතුළේදී තවදුරටත් විග්‍රහ කොට දක්වනවා මොනවද මේ සප්පච්චයයි කියන්නේ කියන එක පිළිබඳව. මේ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ යම් වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයෝ තිබෙනවා නම් මේ සියල්ලම ඇතුළත් වෙනවා මේ සප්පච්චයා ධම්මා කියන එක ප්‍රත්‍ය සහිත ධර්මයෝ කියන එක. අහේතුකව අප්‍රත්‍යව යමක් උපදින්නේ නැහැ. අහේතුකව අප්‍රත්‍යව මේ ලෝකෙහි කිසිම රූපයක් කිසිම වේදනාවක් කිසිම සංඥාවක් කිසිම සංස්කාරයක් කිසිම විඥානයක් උපදින්නේ නැහැ. එතකොට ලෝකය කියන තැන නිර්මාණය කරනු ලබන්නේ ස්කන්ධ පහකින් නම් නැතිනම් ස්කන්ධ පංචකයක පැවැත්ම පිළිබඳව අපි ලෝකය කියන දේ නිර්මාණය කරගනු ලබන්නේ නම් සමස්ත ලෝකයම ප්‍රත්‍ය සහිත වූ ප්‍රත්‍ය නිසා හටගත් දෙයක්. එතකොට යම් ධර්මයක් ප්‍රත්‍ය සමவாயයෙන් උපදිනවා නම් එය උරුම කොට පවතින එක ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි ඒ ධර්මය ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙන බව. ප්‍රත්‍ය නැතිවීමෙන් ඒ ධර්මය නිරෝධයටපත් වෙන බව. එතකොට ස්කන්ධයෝ ප්‍රත්‍ය සහිතයෝය කියන එකෙන් මේ දක්වන්නෙම මේ සමස්ත සතර භූමියම මේ යම්කිසි ප්‍රත්‍ය ධර්මතා ටිකක නිර්මාණයක් විදියට. එතකොට මොනවාද ස්කන්ධයන්ට තිබෙන ප්‍රත්‍ය ධර්මයන් කියන එක පිළිබඳව අපි විමසා බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන් රූපයට හේතු වන ප්‍රත්‍ය ධර්මයෝ මොනවාද?
වේදනාවට හේතු වන ප්‍රත්‍යධර්මය මොනවාද? සංඥාවට හේතු වන ප්‍රත්‍යධර්මය මොනවාද? සංස්කාරයට විඥාණයට හේතු වන ප්‍රත්‍යධර්මය මොනවාද කියන එක පිළිබඳව අපිට ඒ භූමීන්ට අනුරූපීව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ විදිහට අපි ඒ භූමීන්ට අනුව හඳුනා ගන්නකොට දැන් රූපය හට ගන්නට හේතු වන රූපයට තිබෙන ප්‍රත්‍යධර්මයන් පිළිබඳව කතා කරනකොට රූපයට තිබෙන ප්‍රත්‍ය අපිට ධර්මයේ තුළ විග්‍රහ කරගනු ලබනකොට අපිට දකින්නට පුළුවන් සතර මහා ධාතු චත්තාරෝ මහා භූතා හේතුච පච්චෝච සතර මහා ධාතු හේතු සහ ප්‍රත්‍ය බවට පත් වෙනවා රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය රූපස්කන්ධයේහි පැනවීම සඳහා. එතකොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතුව දැන් පඨවි ධාතුවට ආපෝ තේජෝ වායෝ කියන ධාතු තුන ප්‍රත්‍ය වෙනවා. එතකොට ආපෝ ධාතුවට පඨවි තේජෝ වායෝ කියන ධාතු තුන ප්‍රත්‍ය වෙනවා. සතර මහා ධාතුව එකිනෙකට ප්‍රත්‍ය වීම නිසා තමයි රූප ධර්මයන්ගේ පැනවීමක් තියෙන්නේ. දැන් අපි හඳුනාගෙන තිබෙනවා රූපය පවතින්නේ කලාප විදිහට කියලා. කලාප විදිහට කියලා කියන්නේ දැන් රූපය පවතින්නේ තනිවම එක ධාතුවක් පවතිනවා එහෙම නෙමෙයි. ධාතුවක් කියලා කියන්නේ ඊටාම සියුම් වුණ ඒ කියන්නේ එක පරමාණුවක් කියලා අපි ද්‍රව්‍යාත්මකව යම් දෙයක් ගැන කතා කරනවා නම් අන්න ඊටත් වඩා සියුම් වූ ගති ස්වභාව ක්‍රියා විශේෂ නැතිනම් ඒ ශක්තියක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒ ලක්ෂණයක් ස්වභාවයක් කියලා අපි ඒකට කියනවා. ධාතු කියලා කියන ස්වභාවාර්ථය. එතකොට පඨවි ධාතු කියලා කියන පඨවි ස්වභාවය කියන එක. එතකොට මෙන්න මේ ස්වභාව ශක්තියින් ඇති කොටස් හතරක එකතුවක්. එතකොට මේ කොටස් හතරක් එකතු වෙන තැනක विद्यमान වෙනවා එතන ಗುಣ. අපි වලට කියන උපාදාය රූප කියලා. සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින දේවල් කියලා. මොනවද? වර්ණ, ගන්ධ, රස, ඕජා. එතකොට එක කලාපයක රූප කලාපයක කුඩාම රූප කලාපයක යටත් පිරිසෙන් මෙන්න මේ කොටස් හතර තියෙනවා. ප්‍රධාන දේ තමයි මහා භූත හතර. මහා භූත හතර එකතු වෙන තැනක ඒට අදාළ වූ වර්ණයක් තිබෙනවා. ඒ වගේම ඒට අදාළ වූ ගන්ධයක් තිබෙනවා. ඒට අදාළ වූ රසයක් තිබෙනවා. ඒට අදාළ වූ ඕජාමය ශක්තියක් තියෙනවා. එතකොට මේ තමයි රූප කලාපයක තිබෙන ස්වභාවය. එතකොට ඇතැම් කලාපවල පඨවිය අධිමත්ත වෙනවා අනිත් දේවල් දුර්වල වෙනවා. ඇතැම් වෙල ආපෝ අධිමත්ත වෙනවා අනිත් ඒවා දුර්වල වෙනවා. තේජෝ අධිමත්ත වෙන තැන් තිබෙනවා. මේ විදිහට මේ ධාතු වල එක ධාතුවක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි එතනදී කියන්නේ අනිත් ධාතුන්ගේ ප්‍රත්‍යවීම නැහැ කියන එක නෙමෙයි. එතකොට එක ධාතුවක් අනිත් ධාතුන්ගේ ප්‍රත්‍ය සමவாய මත තමයි. කියන්නේ ප්‍රත්‍ය යෙදවීම මත ප්‍රත්‍යවීම මත තමයි මේ කලාපයක පැවැත්ම තියෙන්නේ. එතකොට ඒක හරියට යම් කිසි විදිහකින් හොඳට පිටි කරගත්ත ධාන්‍ය පිටි ටිකක් අපි හිතමු එරිඟු මුං ඇට කවුපි මේ ආදී ධාන්‍ය ඇට ටිකක් අපි හොඳටම කුඩු කරලා සියුම් වෙන විදිහට අපි මේකට වතුර මිශ්‍ර කරමින් හොඳින් අනාගත්තාය කියලා. එතකොට මේ හොඳින් මේක හොඳටම අනාගත්තාම මේ ධාන්‍ය මිශ්‍රණය මේක එකකට එකක් දැන් බැඳිලා එකකට එකක් කලවම් වෙලා තියෙනවා. එතකොට දැන් මේකේ මුං ධාන්‍ය කොයිද කියලා ඇහුවොත් අපිට කියන්න වෙනවා අනිත් දේවල් ඇතුළත තිබෙන දේවල් කියලා. එතකොට මේක ඇතුළේ තිබෙන මෑ ධාන්‍ය කොයිද කියලා ඇහුවොත් අපිට කියන්න වෙනවා ඒ අනිත් කොටස් දෙක ඇතුළත ඇතුළත් වෙලා තියෙනවා කියලා. එතකොට ජලයත් ඒකට උපස්තම්භක වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට දේ ඊට අනුරූපීව ඒ තැන läගිලා ඒ තැන ගිලිලා ඒ එකිනෙකට ප්‍රත්‍යවීම මත තමයි මේ සමස්තය අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ ගුලියක් විදිහට. අන්න ඒ වගේ කියන්නේ රළුවෙන් දක්වන්නට පුළුවන් උපමාවක් මේ රේරුකාණේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මේක පැහැදිලි කරලා දක්වනවා මනාව. එතකොට මෙන්න මෙතනදී අපිට මේ රූප කලාපයක තිබෙන සංයුතිය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන් කොයි විදිහටද සැකසෙන්නේ කියලා. ඒකට පටවිය කියන එක රූප කලාපයක विद्यमान වන ඒ ධාතු ස්වභාවයක්. ආපෝ තේජෝ වායෝ කියන එකයි. එතකොට මේ එහි ඇති ගුණ විශේෂයක් විදිහට අපිට වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ටික හඳුනා ගන්නට පුළුවන්. එතකොට කලාපයක් කියලා කියන්නේ ඊටාම සියුම් වන කවදාවත් ඇහැට දකින්නට පුළුවන් කමක් නැති ඒ කියන්නේ
ප්‍රධාන වශයෙන්ම අපිට ගෝචර නොවන මට්ටමේ තාම සියුම් වුණ දෙයක් තමයි මේ කියන රූප කලාපයක් කියලා කියන්නේ. එතකොට මේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගණනක එකතුවක් වෙන තැනක අපිට පෑන් තුඩක් වගේ දෙයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ ගණනය කරන්න බැරි තරම් ප්‍රමාණයක්. එතකොට අපිට ලොකු වස්තුන් ගැන කතා කරනකොට අපිට මහා වස්තුන් විදිහට පේන තැනක තිබෙන දේ ගැන කවර කතාවක්ද? එතකොට ඒ බඳු කලාප රාශියක සමவாய නිසා අපිට ඇහැට රූපයක් පේනවා. පේන්නේ මොකද්ද? අර සතර මහා ධාතු ඇසුරු කරගත්ත උපාදාය රූපවල තිබෙන වර්ණ ගුණය, වර්ණය කියන ගති ඇසුරු කරගත්ත දේ තමයි ඇහැට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක කලාපයක තියෙන වර්ණයද අපිට දකින්නේ? නෑ. ඒක කලාපයක තියෙන වර්ණය නෙමෙයි දකින්නේ. හැබැයි සමස්තයක් විදිහට ඒ සමස්තයේහි තිබෙන වර්ණ රූපය තමයි ඇහැට ගෝචර වෙන්නේ. ඒක අර සුද්ධාෂ්ටමක රූප කලාපයක තිබෙන වර්ණ රූපේ නෙමෙයි. හැබැයි සමස්තයක් වූ රූපයක තිබෙන වර්ණ සටහන තමයි අපිට ගෝචර වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනි අපිට රූපය කියන දෙයට ප්‍රත්‍ය පිළිබඳව අපි කතා කරනකොට අපිට හඳුනා ගන්නට පුළුවන් ඔන්න එක ආකාරයක් අපි ගත්තොත් මේ සතර මහා ධාතු හේතුයි සතර මහා ධාතු ප්‍රත්‍යයයි මේ රූපය කියන දේ පනවන්නට. ඔය විදිහට ඔය ධාතු වල එකතුවක් නැති වුණොත් පඨවි ධාතුව නැත්තම් අනිත් ධාතු තුනේ පැවැත්මක් නැහැ. ආපෝ ධාතුව නැත්තම් අනිත් ධාතු ටිකේ පැවැත්මක් නැහැ. මේ විදිහට මේ එක ධාතුවක් හරි නැති වුණොත් අනිත් ධාතුවේ පැනවීමක් කරන්න බෑ. එහෙම පැනවීමක් කරන්නට බැරි වුණොත් ලෝකයා අපිට අද මේ අසුරු කරනවා කියන රළු මට්ටමේ රූප පෙනීමක් හෝ ස්පර්ශ කරන්නට පුළුවන් බවක හෝ එහෙම දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් එතන තිබෙන විශේෂත්වය තමයි මොකද්ද මේ එකිනෙකට ප්‍රත්‍යවීම කියන එක. එතකොට මෙන්න මේ එකිනෙකට ප්‍රත්‍යවීම කියන එකත් තවදුරටත් එහාට අරගෙන ගිහිල්ලා තව ක්‍රමයකට මේක විග්‍රහ කරනවා. ප්‍රත්‍යවීම කියන එක මොනවාද? දැන් රූපය පිළිබඳව විවරණය කරනකොට බුදුරජාණන් වහන්සේ මේ රූපය පිළිබඳව අපි මෙනෙහි කිරීමේදී ව්‍යවස්ථාපනය කිරීමේදී රූපය පිළිබඳව අපි ව්‍යවස්ථාපනය කිරීමේදී අපි ව්‍යවස්ථාපනය කරන රූපය අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මෙන්න මේ ලක්ෂණ නිසා හටගත්ත දෙයක්. එතකොට අවිද්‍යා ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් රූපය කියන දේ හටගත්තා. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ චතුර්විධ ප්‍රත්‍ය සමவாய නිසා තමයි රූපේ පනවන්නට පුළුවන්කම තියෙන්නේ. රූපේ කියන දේ උපදින්නේ. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා කියලා කියනකොට මේ හේතු තුන මොනවාද? අවිද්‍යාව, කර්මය, තණ්හාව. මේ කියන හේතු තුනට කියන්නේ අපි අතීත හේතු කියලා. අතීත හේතු. ඒක වර්තමාන හේතු නෙවෙයි, ඒක අතීත හේතු. එතකොට අතීත හේතු ඒ විදිහට අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ ටික අතීත හේතු බවට පත් වෙනකොට ඒක වර්තමානයේ තුල අපිට विद्यमान වීම කියන දේ අතීත හේතුව දකින්නට පුළුවන් කමක් නැහැ. කියන්නේ දැන් අපි මෙහෙම කිව්වොත් යම් අඹ ඇටයක් නිසා නම් අඹ ගහක් ඉපදුනේ ඒ අඹ බීජය අඹ ගහේ දකින්න නැහැනේ. අඹ බීජය ප්‍රෝපණය වන්නට අඹ පැලයක් හැදෙන්නට හේතුනේ යම් ඕජාසාරයක් නම් පස ඇසුරු කරගත්තේ යම් විදිහකට නම් ජලයේ උණුසුම ගත්තේ ඒ වැය වෙච්ච දේ අපිට දැන් පනවන්න පුළුවන් කමක් නැහැනේ. අන්න ඒ වගේ අතීත හේතු ටික අපිට දැන් පනවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. හැබැයි එහි ඒ බීජමය ශක්තිය හේතු වෙලා තියෙනවා මේ ගහේ පැවැත්මට. ඒ බීජමය ශක්තිය හේතු වෙලා තියෙනවා මේ ගහේ පැවැත්මට. එතකොට අපි ඒකට කියනවා බීජ කියන එකට ගත්තාම බීජ න්යාමයක් කියලාත් අපි කියනවා. එතකොට මේ ආකාරයටම තමයි මේ විඥාණය අද නාම රූපය ඇසුරු කරගෙන පවතිනවා නම් එන මේ රූපය ඇසුරු කරගෙන විඥාණය පවතිනවා නම් අපිට මේ කය සවිඥානිකයි කියලා අපි කියනවා. කය සවිඥානිකයි කියලා කියන්නේ ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා. ඒක දැන් මේ දේවල් අපිට මේ දැනීම් සහගත ස්වභාවය කියන්නේ මොකද්ද? රූප පේනවා කියලා අපි දැනගන්නවානේ. දැනගන්න නිසා නෙමෙයි අපිට ප්‍රකට වෙන්නේ මේ රූප පේනවා කියලා. ඒක දැනගන්න බෑ නම් අපිට ප්‍රකට වෙන්නේ නැහැනේ. ඒකට මොකද්ද මේ දැන ගැනීම කියන්නේ? අන්න ඒක තමයි විඥානනය කියලා කියන්නේ.
ඒක තමයි විඥානය කියලා කියන්නේ. ඒක දැන ගැනීම නැතිනම් විඥානය, ඒක විඥානනය. එතකොට මෙන්න මේ දැනගන්නා ස්වභාවය, විඥානනය කරන ස්වභාවය යම් තැනක තියෙනවා නම්, විඥානනය කරන දැනගන්න ස්වභාවය යම් තැනක තියෙනවා නම්, ඒ විඥානයේහි අර්ථය, විඥානයේහි කෘත්‍ය තමයි ඒක. එතකොට මේ විඥානය කියන දේ නාම රූපය ඇසුරු කරගෙන තිබෙනවා. නාම රූපය කියන දෙයට විඥානය, විඥානනය කියන දේ ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ ආකාරයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් මේ රූපයේ පවත්නා තැනක අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙතනදී අපි දැක්ක යුතු විශේෂ ලක්ෂණය තමයි රූපය හටගන්නට හේතුව විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, නැතිනම් ඒ පිළිබඳව පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ පැහැදිලි කරන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන මේ අතීත හේතු ටිකත් මේකට පෙන්නනවා. ඇයි මේක පටිච්ච සමුප්පන්න දෙයක්. මේ පුද්ගලයෙක් කියලා නිකම්ම ආකස්මිකව කෘත්‍රිමව ඉපදුණු දෙයක් නෙමෙයි, පහළ වෙච්ච දෙයක් නෙමෙයි. මේක පටිච්ච සමුප්පන්න දෙයක්. ඒ කියන්නේ මේක මේ අතීත හේතු ටිකක ප්‍රතිඵලයක් තමයි වර්තමානයේහි විපාකය කියන දේ. ඒක අතීත හේතු ටිකක ප්‍රතිඵලයක්. එතකොට මේ ආකස්මිකව කෘත්‍රිමව ඉබේ අඹ කියලා ගහක් පහළ වුණා නෙමෙයි, අඹ බීජයක් නිසා තමයි මේ අඹ ගහද රෝපණය වෙලා තියෙන්නේ. එතකොට අතීතයේ අඹ ගහක අඹ ගෙඩියක් හැදිලා, ඒ ගෙඩිය පැහිලා ඉදිලා, එහි බීජය සාරවත් පොළොවක පතිත වුණ නිසා තමයි අද මේ විදිහට ප්‍රරෝහණය වෙච්ච, පැලවෙච්ච අඹ ගහක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අඹ කියන પરම්පරාව ගැන කතා කරනකොට මේකේ කෙලවරටම අපි හොයන්න යන්නේ නැහැ. හැබැයි අපි දක්වනවා මෙන්න මෙතන මේ වර්තමාන භවයට හේතුව මොකද්ද? ඒ වගේම අද ඒ හේතු ටික තියනවාද? ඒ වගේම මේ හේතු ටික දුරු නොවුනොත් අනාගතයට එබඳු දෙයක් පහළ වෙනවා. මෙන්න මේ ටික තමයි කතා කරන්නේ. එතකොට අතීත හේතු විදිහට පෙන්නනවා අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන ටික. අවිද්‍යාව කියලා කියන්නේ යථාර්ථය නොදන්නාකම. කර්මය කියලා කියන්නේ අපි රැස් කරගත්තු කුසල හෝ අකුසල හෝ ආනිජ්‍ය වශයෙන් හෝ රැස් කරගනු ලබන කුසල අකුසල ආනිජ්‍ය කර්ම. ඒ කියන්නේ අපි දැන් මිනිස්සෙක් හැටියට අපි ඉපදිලා ඉන්න නිසා අපි කුසලයක් ගනිමුකෝ. කුසල විපාකයක් නේ මනුෂ්‍යාත්ම භාවය කියලා කියන්නේ. එතකොට කුසලයක් රැස් කරනවා. කුසලය කියන කර්මය රැස් කරගන්නට හේතුව මොකද්ද? අවිද්‍යාවක් තියෙනවා. යථාර්ථය දන්නේ නැතිකමක්. කාමාවචර කුසලයේ සිද්ධ කරගන්නට ඒ පුඤ්ඤාභි සංඛාරයට අවිද්‍යාව ප්‍රත්‍යක්. මොකද්ද අවිද්‍යාව කොහොමද ප්‍රත්‍ය වෙලා තියෙන්නේ? අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා තියෙන්නේ රූපේහි නිරෝධය දන්නේ නැතිකම. ස්කන්ධයන්ගේ නිරෝධය දන්නේ නැතිකම නිසා අපිට ස්කන්ධයන්ගේ නිරෝධය අපි හිතමුකෝ දානයක් පූජා කළා කියලා. එතකොට ස්කන්ධයන්ගේ නිරෝධය දන්නේ නැතිකම නිසා අපිට පූජා කරන්න තව අය ලෝකෙ තුල හම්බෙලා පූජා කරන මම මේ පැත්තේ ඉන්නවා. පූජා කරන්න දෙයක්ත් තියෙනවා. දැන් මේ අවිද්‍යාව නැමැති පදනම මත තමයි අපිට දන් දීම කියන කුසලයේ කරන්න පුළුවන්කම තියෙන්නේ. අවිද්‍යාව නැමැති පදනම මත. දැන් යථාර්ථය අවබෝධ කරගත්ත කෙනෙකුට එයාට දන් දෙන්න කෙනෙක්වත්, දෙන්න වස්තුවක්වත්, පූජාව ලබන්න කෙනෙක්වත් හම්බ වෙන්නේ නැති වෙනකොට එයාට ලෝකේ දන් දෙනවා කියන කුසලයේ රැස් කර ගැනීමක් නැහැ. ඒකෙන් කියන්නේ වරදවා ගන්න එපා මේ ක්‍රියාව කරන්නේ නැහැ කියලා නෙමෙයි. එයා ක්‍රියාව කරනවා, හැබැයි එතන එයාට කුසලයක් රැස් වෙන මනසක් නැහැ. මොකද මේ මට්ටම ඉක්මවා ගිහිල්ලා. එතකොට අන්නේ අතීතයේ මානසික මට්ටම නොඉක්ම වූ නිසා, අවිද්‍යාව නැමැති සීමාව ඇතුලේ අපි පිහිටා සිටිය නිසා අපිට කර්මයක් සිද්ධ කරන්නට පුළුවන්කම තිබුණා. එතකොට ඔන්න අවිද්‍යාව, ඒ වගේම කර්මය. එතකොට හොඳයි, කර්මයකට විතරක් උපදින්නේ නැහැ. ඒ දන් දුන්න කර්ම නිමිත්ත අපිට මරණාසන්න මොහොතේ අරමුණු වුණා කියලා ඒකට විතරක් උපදින්නේ නැහැ. එහෙනම් මොකක්ද අවශ්‍ය වෙන්නේ? එතෙන් අවශ්‍යයි තණ්හාව කියන දේ. තණ්හාව කියන දේ අවශ්‍යයි. එතකොට මේ තණ්හාවත් යෙදුනට පස්සේ තමයි, ඒ ස්කන්ධවලට තණ්හාව යෙදුනට පස්සේ තමයි උපාදාන භව කියන මේ ක්‍රියාත්මක වීම මත අපිට ඒබඳු වූ මට්ටමක විපාකයක් විඳින්න පුළුවන් වෙන විදිහට ස්කන්ධ ටිකක් නැවත උපදවන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ හේතු ටික නිසා තමයි
විඥානයක් මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. එතකොට දැන් මේ භවයේ අවසාන වශයෙන් අපිට යම් සිතක් පහළ වෙනවා නම් ඒ කුසල නිමිත්තක් සිහිපත් වෙනකොට අපිට ඊට අනුරූප වෙන්න ප්‍රතිසන්දිය ගන්න තැනක් අරමුණු වෙනවා. මෙතනින් සිත අවසන් වෙනකොට මෙතනින් ඊට පස්සේ සිත හට ගන්නවා. මෙතනින් යමක් එතෙන්ට අරගෙන ගියේ නැහැ අංශු මාත්‍රයක්වත්. අරමුණු කරගත්ත තැන ඊට පස්සේ එතන වස්තුව කරගෙන එතන උපදිනවා. ඒක තමයි සිතේ පහළ වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අතීත හේතු වශයෙන් අපිට තිබුණා මොනවාද? අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ හේතු ටික. මේ ටික තිබුණ නිසා තමයි විඥාණය, මේ ටිකේ යෙදීම නිසා තමයි විඥාණයට තව ප්‍රතිසන්දිය ගන්න තැනක්. අපි හිතමුකෝ මේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට මෞකසක් අරමුණු කරන්න පුළුවන්කම තිබුණා. මේ හේතු ටික නිසා. දැන් විඥානයේ මෞකසක් අරමුණු කරලා ඒ බීජ කලලයක් අරමුණු කරලා එතන ප්‍රතිසන්දි වශයෙන් එතන හටගත්තා. එතන දැන් හටගත්තට පස්සේ දැන් එතන හටගත්තේ මේ කර්මයක් නිසානේ. මේ කර්මයක් නිසා. එතකොට මේ කර්මයේහි ප්‍රබලතාවය මත මෙතන ඒ සිත ඇසුරු කරන නාම රූප ධර්මයන් සකස් කරන්නට පටන් ගන්නවා. සිත ඇසුරු කරගත්ත නාම රූපය ඇසුරු කරන්න පටන් ගන්නවා. දැන් ප්‍රතිසන්දි වශයෙන් බැසගත්ත යම් ප්‍රතිසන්දි චිත්තයක් තිබුණා නම් ඊට පස්සේ පහළවන සෑම චිත්තයක්ම අර ප්‍රතිසන්දි සිතෙහි අනුරූපන. එතකොට ප්‍රතිසන්දි සිත වගේම සිත් එක සිතක් තව සිතක් කියන්නේ මේ ඔක්කොම එකක් නෙමෙයි. හැබැයි ඒ එකම සිතක තිබෙන ලක්ෂණය පළමු සිතේ ලක්ෂණයම තමයි දෙවෙනි සිතක්. ඒ බඳුම සිතක්. එතකොට මේකට කියනවා භවාංග සම්තතිය කියලා. භවාංග චිත්තය කියලා. එතකොට මෙන්න මේ භවාංග චිත්තය මේ භවාංග සිත මේ රූපය ඇසුරු කරගෙන පවතින රූපය ඇසුරු කරගෙන. එතකොට ඒ සිතෙහි තිබෙන ගති ලක්ෂණ ටිකට අනුව මෙතන රූපය සකස් වෙනවා. මෙතන නාම ධර්මතාවයන් උපදින්නට පටන් ගන්නවා. එතකොට මේ තමයි මූලික පදනම. එතකොට දැන් මෞකුසක තිබෙන බීජ කලලය ඇසුරු කරගත්තාම අන්න එතනදී ආහාරජ රූපය උපස්තම්භක වෙනවා විඥාණයට මෙතන පිහිටා සිටලා මේ බීජ කලලය එතන දියුණු කරන්න වැඩෙන්න. එතකොට දැන් එතන කාලයත් එක්ක ආයතන ධර්මයන් මොහු කරනවා. පරිපක්කිත ආයතනානි කියලා කියන්නේ ඒකට. ආයතනයන්ගේ පැසීමට යනවා. එතකොට ආයතනයන්ගේ පැසීමට යනකොට තමයි අපිට ඒ ආයතන වලට අනිත් දේවල් ගෝචර වෙන්න පටන් ගන්න. එතකොට දැන් හේතු හතරයි අතීත හේතු තුනක් අවිද්‍යා කර්ම තණ්හා ආහාර අවිද්‍යා කර්ම තණ්හා ඒ වගේම වර්තමානයේහි දැන් උපස්තම්භක වෙනවා මේ භවයේදී ආහාර කියන දේ. එතකොට මේ ආහාරයේහි තිබෙන ඕජාමය ගතිය නිසා ආහාරමය ගතිය නිසා තමයි මේ රූපය මේ විදිහට සකස් කරන්නේ. එතකොට මෞකුසෙන් මවගේ ඒ ඕජාසාරය අරගෙන සකස් වෙනවා. මෞකුසෙන් බිහි වුණාට පස්සේ ඒ මුවින් ගන්න කනබුන ආදී දේවල් නිසා මේ රූපය සකස් වෙනවා. ආහාරජ රූපේ විදිහට සකස් වීම තියෙනවා. ඒකට ඒ නිසා තමයි සිතට අවශ්‍ය විදිහට මේ අනිකුත් රූපයන්ට උපදින්න පුළුවන්කම තියෙන්නේ. ආහාරජ රූපයේ උපස්තම්භක භාවයේ තියෙන තැනක තමයි එතනදී කම්මජ චිත්තජ ඍතුජ කියන අනිකුත් රූප කලාපයන්ට පවා මෙතන හටගන්නට පහසුවෙන් පවතින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපි ගත්තාම දැන් මේ රූපයේහි හට ගැනීම දිහා බලනකොට ඔන්න අපි දැක්ක අතීත හේතු ටිකක් සහ වර්තමාන හේතු නැතිනම් මේ ප්‍රත්‍ය ධර්මතා ටිකක් මෙතන පවතිනවා. එතකොට මෙන්න මේ ප්‍රත්‍ය සමவாய නිසා තමයි අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාරය ප්‍රත්‍ය කරගෙන තමයි රූපය කියන දේ උපදින්නේ. එතකොට මේ ධර්මයන්ගේ බිඳීමෙන් තමයි මේක නිරෝධයට යන්නේ. අන්න ඒ නිසා රූපය කියන එක සප්පච්චය ධර්මයක් කියනවා. ප්‍රත්‍ය සහිත ධර්මයක්. රූපය කියන එක සප්‍රත්‍ය ධර්මයක්. ඒක ප්‍රත්‍ය සහිතයි. ප්‍රත්‍ය සමவாயයෙන් ඒක උපදින්නේ. ප්‍රත්‍ය නැතිව රූපය උපදින්නේ නැහැ. මේ වගේ අතීත අවිද්‍යාදී ප්‍රත්‍ය සමவாயයක් තිබුණ නිසා තමයි මේක මේ විදිහට ඉපදුනේ. වර්තමාන ආහාර ප්‍රත්‍ය තියෙන නිසා තමයි මේක පවතින්නේ. ඇයි
දැන් සෑම රූපයකටම මේ ප්‍රත්‍ය ටිකම දක්වන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපිට ඔය ඕක සාධාරණයි කියලා පේන්නේ මේ කයට විතරයිනේ. මේ කය කෑම බීම ගන්නවා. එතකොට මේකට සාධාරණයි කියලා අපිට පේනවා. විඥානය අසුරු කරගෙන තියෙන මේක විතරයි. ඒ නිසා අපිට හිතෙන්න පුළුවන් මේ ප්‍රත්‍ය ටික තියෙන්නේ මේකට විතරයි කියලා. නමුත් මේ ප්‍රත්‍ය ටික තියෙන්නේ මේ කයට මේ රූපෙට විතරක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ රූපායතන රූපේට ප්‍රත්‍ය විදිහට දක්වනවා. මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටිකම. එතකොට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටිකමයි බාහිර රූපේටත් ප්‍රත්‍ය හැටියට දක්වන්නේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එක බාහිර රූපේටත් ප්‍රත්‍ය හැටියට දක්වන්නේ දැන් ඇහැට පෙනෙන වර්ණ රූපය අවිද්‍යා කර්ම තණ්හාවෙන් කරපු දෙයක් නෙමෙයි. දැන් ඔබට ඔබ ඉදිරිපසින් ඇති දෙයක් දකින්න පුළුවන් යම් වස්තුවක් අජීවි දෙයක් ගන්නකො. ඒක මොකද්ද කරපු අවිද්‍යාව කර්මයේ තණ්හාව. එතන මොකද්ද කන බොන ආහාරය කියන දේ. නමුත් ඒකටත් හේතු හැටියට පෙන්වන්නේ මේ හේතු ටිකමයි. ඒකට හේතුව තමයි මේ විදිහට පෙන්වන්නට මේ පැත්තේ ඇහැ උපදවන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ටික නිසානේ. ඇහැ ඉපදුන නිසානේ ඇහැට අනුරූප වන විදිහට ඔබට ඒ වර්ණ රූපේ දකින්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ වෙනස් වුණොත් ඔබට පේන වර්ණ රූපේ වෙනස් වෙනවා. එතකොට යම් විදිහකටද ඇහැ ඉපදුනේ ඇහැ ඉපදුණු විදිහට තමයි ඔබට රූපේ පේන්නේ. අපි කොච්චර කිව්වත් එළියේ තියෙන රූපේමයි පේන්නේ කියලා ඔබ දකින්නේ ඇහි ප්‍රසාදයේ සකස් වුණ විදිහට තමයි රූපේ ඔබට දකින්න පුළුවන්කම තියෙන්නේ. කනේ ප්‍රසාදයේ සකස් වුණ විදිහට තමයි ඔබට ශබ්දය අහන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ওই ප්‍රසාදයේ සකස් වෙනකොට යම් කිසි මට්ටමක ශබ්ද විතරක් ඔබට ගෝචර කරගන්න පුළුවන් වෙනකොට ඔබට ඒ මට්ටමේ ශබ්ද විතරයි ඔබට ගෝචර කරගන්න පුළුවන්කම තියෙන. ඊට වඩා සියුම් මේවත් බෑ. ඊට වඩා මහා විශාල ශබ්දත් ඔබට ගෝචර කරගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ප්‍රසාදය කියන දෙයට අනුරූපව බාහිර රූපේ ගෝචර කරගන්න නිසාම තමයි ඒ රූපේටත් බාහිර රූපේටත් හේතුව හැටියට දක්වන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටික. එතකොට හොඳට මේක විවරණය කරගන්න රූපය කියනකොට බුදුරජාණන් වහන්සේ මේ විවරණය කරන්නට යෙදුනේ නැතිනම් ධර්මයේ තුල මේ විවරණය කෙරෙන්නේ සම්පූර්ණම භෞතිකමය රූපේ පැත්තට ගිහිල්ලා භෞතිකමය සාධක මත මේ තියෙන සියල්ලටම හේතු ටික මේ ටික පමණයි කියන නිර්ණායකයේ යටතේ නෙමෙයි සමස්ත රූපය පිළිබඳව අපි ගෝචර කරගනු ලබන්නේ මෙන්න මේ ප්‍රසාද රූප ටිකට අනුරූපවයි කියන තැන ඉඳලා සමස්ත රූපය කියලා අපි ලෝකේ යම් තාක් රූපය අසුරු කරනවා නම් අපි අසුරු කරන්නේ කොහෙන්ද ආයතන සම්පූර්ණම අසුරු කරන තැන තියෙන පහයිනේ ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන පහ. ඒකට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ආයතන ටික. ඒතර මුළු ලෝකයක් ගැන අපි කොච්චර කතා කළත් අපි අසුරු කරන්නේ අපේ මට්ටමට ගෝචර වෙච්ච ඔය ආයතන මට්ටමට ගෝචර වෙන රූප ගැන මිසක එතනින් එහා තියෙන දේවල් නෙමෙයිනේ. එතනින් එහා තියෙන දේවල් ගැන නෙමෙයි. ඒතකොට අපි කතා කරන්නෙම ඒ මට්ටමේ අපිට ගෝචර වෙච්ච මට්ටමේ දේවල් පිළිබඳව. එතකොට ඒ හේතුව නිසා තමයි ප්‍රසාදය උපදින්නට යම් කිසි දෙයක් නම් හේතු උනේ. ප්‍රසාදේ පහළවන්නට නම් යම් කිසි ප්‍රත්‍ය ටිකක් තිබුණේ. ඒ ප්‍රත්‍ය ටිකම ඒ ප්‍රසාදයට ගෝචර වන බාහිර දෙයටත් පනවන්නේ. එනිසා බාහිර රූපයත් අවිජීවී වුණත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා කියන්නේ භෞතිකයට නැඹුරු වන්නට එපා හැම වෙලාවකදීම එතනදී ගන්න මේක ඇහැට රූපේ පේන පැත්ත ගැන. එතන අල්ලගෙන එතනින් තමයි හරියට මුලින් අල්ලගත්තා වගේ. ඒ කියන්නේ අර නිතර මතක් කරන අපි දැන් තැඹිලි කිනිත්තක් ගන්න ගියොත් එහෙම අපිට gediyen gediye උස්සලා ගන්න ගියොත් ඒක අමාරුයි. හැබැයි ගහට සම්බන්ධ වෙච්ච මේ කිනිත්තේ මුලින් අල්ලගත්තොත් අපිට ඔක්කොම එකපාර උස්සන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ මේ සමස්ත ලෝකයම රූපේ කියන සමස්ත ස්කන්ධ ටිකම අපිට එක තැනින් ගන්න පුළුවන් තැනක් වතන. ඒ නිසා තමයි රූපේට හේතු හැටියට අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන මේ හේතු ටික පෙන්නන්නේ. එතකොට රූපේ සප්පච්චයන් කියනකොට ඔන්න රූපේට තියෙන ප්‍රත්‍ය ටික. ඊට පස්සේ ඊට අමතරව ගියපුවාම අපිට තව ප්‍රත්‍ය ටිකක් කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කියලා අපිට ප්‍රත්‍ය කතා කරන්නට පුළුවන්.
කර්මයෙන් රූප උපදවනවා, සිතින් රූප උපදවනවා, ඒ වගේම ඍතුයෙන් රූප උපදවනවා, ආහාරයෙන් රූප උපදවනවා. මේ විදිහට රූප උපදවන මේ ප්‍රත්‍ය වීම පිළිබඳව අපිට විවිධ පරාසයන්ගෙන් කතා කරන්නට පුළුවන්. හැබැයි මේ සෑම පරාසයකටම ඒ ක්ෂේත්‍රය ඇතුල් කොට දක්වමින් අපිට පෘතුලව කතා කරන්නට පුළුවන්. එකක් කතා කරන්න ගියාම අනික් කොටසත් ආවරණය කරලා කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ විදිහට මේ රූපය විවරණය වීමේදී අපිට රූපය කියන එක ප්‍රත්‍ය නිසා හටගත්තු දෙයක්. ප්‍රත්‍ය නැතිව රූපයක් කවදාවත් උපදින්නේ නැහැ. ප්‍රත්‍ය නැතුව රූපයක් කවදාවත් උපදින්නේ නැහැ. රූපය කියන එක ප්‍රත්‍ය සහිත වූවක්මයි. රූපේ සප්පච්චයයි. එතකොට වේදනා ස්කන්ධයක් තියෙනවා නම් යම් වේදනා ස්කන්ධයකට තිබෙන ප්‍රත්‍ය මොකද්ද? ලෝකේ යම් වේදනාව නැමැති ස්කන්ධයක් තිබෙනවා නම් වේදනාව කියන ස්කන්ධ ධර්මයක් ප්‍රත්‍ය සහිත වූවක්. ඒ ප්‍රත්‍ය වේදනාවට තිබෙන ප්‍රත්‍ය තමයි අවිද්‍යා කර්ම තණ්හා කියන අතීත හේතු ටිකත් ස්පර්ශය නැමැති ප්‍රත්‍යත්. අවිද්‍යා කර්ම තණ්හා කියන අතීත හේතු ටික ස්පර්ශය නැමැති වර්තමාන ප්‍රත්‍ය. එතකොට යම් තැනක විඳීමක් තියෙනවා නම් විඳින්නේ හැම වෙලාවකදීම ස්පර්ශයක් වුණොත් විතරයි. යම් කිසි දෙයක් ගැටුණොත් ඇහැට රූපයක් ගැටිලා එතන සිත පහළ වෙලා සිතේ පස්ස චෛතසිකේ ඉපදුනොත් තමයි එතන යම් වේදනාවක් උපදින්න පුළුවන්කම තියෙනවා. ස්පර්ශය කියන දෙෙහි ගතියක් පහළ වීමක් නැතිනම් වේදනාවක් උපදින්නේ නැහැ. අන්න ඒ හින්දා වර්තමාන ප්‍රත්‍ය තමයි මේක උපදින්නට වේදනාව කියන දේ උපදින්නට ස්පර්ශය කියන දේ. ඒක තමයි වර්තමාන ප්‍රත්‍ය. වර්තමාන ප්‍රත්‍ය වගේ මේකට අතීත ප්‍රත්‍යක් තියෙනවා. අතීත ප්‍රත්‍ය විදිහට විඥාන අපිට දැන් අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික ප්‍රසාද රූප ඉපදෙන්නේ නැති වුණොත් ප්‍රසාද රූප ඉපදෙන්නේ නැති වුණොත් මේ රූපය අසුරු කරගෙන වස්තු රූපය අසුරු කරගෙන සිත පැවතුනේ නැති වුණොත් අපිට පුළුවන් වෙයිද ඒ ස්පර්ශය කියන දේ ඇති කරගන්නට? දැන් අපි කියවනේ දැන් මෙතන භවාංග මට්ටමේ චිත්තසංතතියක් පවතිනවා කියලා. දැන් භවාංග සිතෙහි පැවැත්ම නිසා මේ රූපය අසුරු කරගෙන පවතින නිසා ඒ හිතේ තිබෙන ගති ටිකට අනුව මේ ප්‍රසාද රූප බිඳුනට නැවත නැවත ඒවා උපදවනවා. උපදවනකොට අලුතෙන් රූප ගැටෙනවා. ගැටෙනකොට ඒ පිළිබඳව දැන ගැනීම වශයෙන් සිත් ආවර්ජනාදී සිත් පහළ වෙලා ඒ දේවල් අපි දැනගන්නවා. එතකොට මේ ක්‍රියාවලියක්නේ සිද්ධ වෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය ඇතුලේ මෙතන මේ ස්පර්ශ වීම කියන දේ නැති වුණොත්, බාහිර රූපයක් ඇහැට ගැටුනෙත් නැති වුණොත්, ඒ පිළිබඳව හිතේ යොමු වීමක් නැති වුණොත් අදාළ දේ දැනගන්න බෑ. ඒ වගේම මෙතන විඳීමක් නැහැ. අන්න ඒ නිසා ස්පර්ශය කියන දේහි පැනවීමක් කරනවා නම් එතකොට තමයි වේදනාව පනවන්න පුළුවන්කම තියෙන්නේ. වර්තමාන ප්‍රත්‍ය මොකද්ද? ස්පර්ශය. රූපේහි පැනවීමට වර්තමාන ප්‍රත්‍ය උනේ මොකද්ද? වර්තමාන ප්‍රත්‍ය උනේ ආහාරය. වේදනාව පනවන්නට වර්තමාන ප්‍රත්‍ය මොකද්ද? වේදනාව පනවන්නට වර්තමාන ප්‍රත්‍ය බවට පත් වෙන්නේ ස්පර්ශය කියන දේ. පස්ස සමුදය වේදනා සමුදය කියන්නේ නිසා ස්පර්ශ සමුදයෙන් තමයි වේදනාව සමුදය වෙන්නේ. අතීත හේතු ටික අතහරින්න බෑ. මොකද අතීත හේතු ටික නැති වුණොත් නිකම්ම ප්‍රසාද රූප හැදෙනවා කියන්න වෙනවනේ. අතීත හේතු ටිකත් මෙතන පෙන්නලා තමයි ස්පර්ශය කියන ගතිය පෙන්නන්නේ. අතීත හේතු ටිකත් වර්තමාන ප්‍රත්‍යත් නිසා නැතිනම් අතීත ප්‍රත්‍ය සහ මේකට කියන අපි ජනක සහ උපස්තම්භක ප්‍රත්‍ය කියලා. එතකොට මෙන්න මේ ප්‍රත්‍ය සමவாய නිසා තමයි මේ ගැටෙන දේ පිළිබඳව අපිට දැනගැනීමේ හැකියාව තියෙන, විඳීමේ හැකියාව තියෙන. එතකොට වේදනාව ප්‍රත්‍ය සහිත වූවා. වේදනාව ප්‍රත්‍ය සහිත වූවා. සංඥාව කියන දේ උපදින්නේ අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ කියන දේ නිසා. අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ කියන නිසා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන ස්පර්ශ වුණ දෙයක්. හඳුනා ගන්නට පුළුවන්කම තියෙන ස්පර්ශ වුණ දෙයක්. ඒ වගේම අනිකුත් සංස්කාර ධර්මයන් පවත්වන්නට පුළුවන්කම තියෙන ස්පර්ශ වූ කල්හි. ඒ නිසා සංස්කාරයට හේතුවක් වර්තමාන හේතුව ස්පර්ශය, අතීත හේතුව අවිද්‍යා කර්ම තණ්හා. විඥානය කියන දැනගන්නවා කියන එකට
මේ රූපායතන සම්බන්ධයෙන් නම් රූපාරම්මන සහිත තැනක් නම් අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා අපි අර රූපේට කතා කළානේ. එතකොට ඒකට ස්පර්ශය පිමුල් කරගෙන වේදනා සංඥා සංඛාර වලට කතා කළානේ. විඥානයේහි පැනවීමට ප්‍රත්‍ය හැටියට කතා කරන්නේ මොකද්ද? අවිද්‍යා කර්ම තණ්හා නාම රූප. රූපයත් නාම ධර්මතා ටිකත් නිසා තමයි විඥානය පනවන්නේ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් වේදනාව නැත්තම්, ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් සංඥාව නැත්තම්, ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන් සංස්කාරය නැත්තම් දැනගන්නවා කියන එකක් කරන්නේ. වේදනා සංඥාවන්ගෙන් ඇසුරු කරන ලද්ද තමයි හැම වෙලාවකදීම දැනගන්නට පුළුවන්කම තියෙන. අරමුණෙහි රසය වේදනාව මගින් ගන්නෙ නැතිනම් විඳින්න නැත්තම් ඒකෙන් දැනගන්නේ මොකද්ද? හඳුනා ගැනීම සංඥාව කියන දේ පවතින්නේ නැත්තම් දැනගන්නේ මොකද්ද? දැනගන්නවා කියන එක ඇතුලේ තියෙන්නේ විඥානණයට පළමුවෙන් තියෙන වේදනාව සහ සංජානනය කියන එක. මේ වේදනා සහ සංජානනය සමග තමයි විඥානනය කියන දේ සැකස්ම සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා විඥානයේහි පැනවීමට හේතු වෙන්නේ නාම රූපය කියන මේ දෙක. රූපේ පැවැත්ම තියෙන්නත් ඕනේ, නාමයේහි පැවැත්ම තියෙන්නත් ඕනේ. නාම රූප කියන දෙකම තමයි මෙතනදී පනවන්නේ. මේ කාම භූමියට සාපේක්ෂව කතා කරනකොට මේ ස්කන්ධයන්ට අදාළ වෙන මේ ප්‍රත්‍ය සමவாயෙන් උපදිනවාය කියන එක. එතකොට මෙන්න මේ විදිහට ස්කන්ධ ධර්මයෝ සෑම මොහොතකම ප්‍රත්‍ය සමவாயෙන් උපදිනවා. එතකොට ප්‍රත්‍ය සමவாயෙන් උපදින ධර්මයන්ගේ ස්වභාවය මොකද්ද? ඒ ධර්මයෝ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධ වෙනවා. ඒ ධර්මයෝ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධ වෙනවා. ප්‍රත්‍ය නැති වෙනකොට මොකද වෙන්නේ? ඒ ධර්ම නැති වෙලා යනවා. එතකොට ප්‍රත්‍ය නිසා හටගත්ත දෙයක් තියෙනවා නම් ඒ ධර්මය ප්‍රත්‍ය නැති වෙනකොට නැති වෙලා යනවා නම් රූපය කියන එක නැති වෙන්න තියෙන හේතු මොනවාද? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු හතරක නැතිවීම. අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ, කම්ම නිරෝධා රූප නිරෝධෝ, තණ්හා නිරෝධා රූප නිරෝධෝ, ආහාර නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ටික නිසා රූපය නිරුද්ධ වෙන්න පුළුවන්. ඒකට අවිද්‍යා නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා. අවිද්‍යා නිරෝධයෙන් රූපේ නිරුද්ධ වෙනවා. එතකොට අපි පැහැදිලි කරනකොට කිව්වා දැන් මෙතන අවිද්‍යාව, කර්මය, තණ්හාව කියලා කියන්නේ අතීත හේතු ටික කියලා. අඹ බීජයක් නිසා නම් දැන් මේ අඹ ගහ රෝපණය වුණේ, අඹ ගහ හටගත්තේ. දැන් අඹ ගහ ඉපදිලා තියෙනකොට අපිට ගිහිල්ලා අඹ ඇටේ නැති කරනවා කියලා, අඹ බීජේ නැති කරනවා කියලා එතෙන්ට ගිහිල්ලා බීජේ නැති කරන්න බෑනේ. ඒක වැය වෙලා ඉවරනේ දැන්. හේතුව කියන්නේ ඵලය නෙමෙයිනේ. හේතුව කියලා කියන්නේ ඵලය නෙමෙයි. එතකොට ඵලයේහි හේතුව දකින්න එපා. ඵලයේහි හේතු නැහැ. හේතුවේහි ඵලයක් නැහැ, ඵලයේහි හේතුවක් නැහැ. එතකොට අඹ බීජය කියන එක අඹ ගහේ නැහැ. ඒක අඹ ගහේ දකින්න එපා. එතකොට දැන් අවිද්‍යා නිරෝධයෙන්, කර්ම තණ්හා නිරෝධයෙන් කියනකොට මේ හේතු වෙන නැතිනම් මේ ප්‍රත්‍ය ටික නිරුද්ධ කරන්නේ කොහොමද? මේ නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා කියනකොට අපි කොහොමද මේ ටිකෙන් රූපේ නිරුද්ධ කරන්නේ? පිනතුනේ මේකෙන් රූප නිරුද්ධ කරන්න අපිට පුළුවන්කම තියෙන්නේ අනුත්පාද වශයෙන් කරනු ලබන රූප නිරෝධයක් විදිහට. ඒ කියන්නේ අපි රූපේහි යථාර්ථය නොදන්නා කම නිසා අද අපි ඒකට කියනවා වර්තමාන හේතුව වන අවිද්‍යාව. වර්තමාන හේතුව වන අවිද්‍යාව පදනම් කරගෙන වර්තමානයේ තුල අපි කුසල අකුසල කර්ම රැස් කරගනු ලබනවා. ඒ වගේම ඒ කර්මයකට තණ්හා කළා ආපහු ප්‍රතිසන්දි වශයෙන් අපිට යන්න පුළුවන්කම තියෙනවා. ඒකට තණ්හා උපාදාන යෙදෙනවා කියන කම හැම මොහොතකදීම තියාගෙන තියෙනවා. දැන් ඔන්න ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් හේතු සකස් කරනවා. අඹ ගහ හොඳට හැදිලා දැන් අඹ ගෙඩි හැදිලා මේකේ තව බීජ සමූහයක් අපි නිර්මාණය කරනු ලබනවා. ඒකට තව අඹ પરම්පරාවක් හටගෙන යන්න පුළුවන් ඉදිරියට. මේක තමයි මේ සිද්ධ කරන දේ. දැන් අපිට අද අවිද්‍යාව නැති කළොත්, අද කර්මය නැති කළොත්, අද තණ්හාව නැති කළොත් අනාගතයට ප්‍රතිසන්දිය ලබනවා කියන එක, අනාගතයට උපදිනවා කියන එක වෙන්නේ නැහැ. අනාගතයට උපදිනවා කියන එක වෙන්නේ නැතුව එතන නිවෙනවා. ඒ කියන්නේ රූපය කියන දේ ආය අනාගතයට පහළ වෙන්නේ නැහැ. තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න තියෙන හේතු ටික නැති කළා නම්
අනාගත සියලු සසර දුකම ඉවරනේ. අය අනාගතය ආපහු මේ තැන උපදිනවා කියන ඒ සියලුම රූපේ පැනවීමක් තියෙනවා නම් ඒ පැනවීම නැහැ. එයාට ආයේ ඒක පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක අනුත්පාද නිරෝධයක්. අනුත්පාද නිරෝධයේ වගේම මෙතන අපි රූපේ උපදින්න හේතු ගැන කතා කරනකොට එකක් වර්තමානයි. ආහාරය කියන එක. එතකොට මෙතනදී ආහාර කියනකොට අපිට සුවිශේෂී අර්ථයක් පිළිබඳව අවධානය යොමු කරන්නට සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් අපි සමස්තයක් විදිහට පොදුවේ කතා කරන්නේ ආහාරය කියනකොට කබලින්කාර ආහාරය පිළිබඳව විතරයි. හැබැයි මෙතනදී කබලින්කාර ආහාරය කියන ආහාර රූපේ පිළිබඳව විතරක් අපි කතා නොකොට අපිට මෙතනදී ආහාර කියන වචනය තුළ ප්‍රත්‍ය කියන පොදු කුලකයටම යන්න පුළුවන්කම තියෙනවා. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියනකොට ඒ සබ්බේ සත්තා ආහාරට්ඨිතික නැතිනම් සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙත් කියලා කියන්නේ සබ්බේ සත්තා පච්චයට්ඨිතිකා සියලු සත්වයෝ ප්‍රත්‍යයෙන් යැපෙත් කියන එකම දෙන්න පුළුවන් තැන. එතකොට එතන අපිට ආහාර කියන શબ્දය තුළ අපිට ප්‍රත්‍ය කියන වචනය ඔස්සේත් අපිට යන්න පුළුවන්කම තියෙනවා. මොකද මේක විශේෂයෙන් අපිට අවශ්‍ය වෙන්නේ දැන් මේකේ නිරෝධය ගැන කතා කරනකොට ආහාර නිරෝධයෙන් රූප නිරුද්ධ වෙනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා දැන්. ඒ ඔක්කොම වර්තමානයි. ඒකට ආහාර නිරෝධය කියන එකත් මේ මොහොතේ වෙන්න ඕනේ. ඒකට ඒක ප්‍රත්‍ය නිරෝධය කියන තැනින් අපිට ගත්තොත් අපිට එතන ප්‍රත්‍ය නිරෝධය කියන එක ඒ ආයතනෙහි නිරෝධය. ඇසේ නිරෝධයෙන්, රූපේ නිරෝධයෙන්, චක්කු විඥානයේහි නිරෝධයෙන් කියන අපිට රූපායතනේ පනවන්නට හේතු වන ඒ ධර්මයන්ගේ වර්තමාන නිරෝධය කියන ඒ සියල්ලම මෙතන මේ ප්‍රත්‍ය කියන තැනට ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. නැතිනම් ආහාරය කියන තැනට ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට වර්තමානයේ තුලත් රූපය හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක්. අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති කියලා කියනවා. අහුත්වා සම්භූතං හුත්වා න පටිවේති කියලා කියනවා. එතකොට පෙර නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. මේක පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. රූපේ පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නැති වෙලා යන ධර්මයක් නම් රූපේ පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නැති වෙලා යන ධර්මයක් නම් ඒක අතීතයේ ඉඳලා මේ වෙනකන් තියෙන්න පුළුවන් කමකුත් නැහැ. මෙතන ඉඳලා අනාගතයට තියෙන්න පුළුවන් කමකුත් නැහැ. එතකොට වර්තමානයේ තුල ඒක නිරුද්ධ වෙන්නේ වර්තමානයේ තුල ප්‍රත්‍ය නිරෝධය තියෙන නිසා. අන්න ඒක අපිට ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධයි කියන එක ඇතුලේ කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට මේ ප්‍රත්‍ය නිරෝධය තුළ මේ ධර්මයේ නිරුද්ධයි කියන එක පිළිබඳව මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන එක ඇතුළෙත් සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මෙතනින් පරිබාහිරව මෙතනින් එළියට ගිහිල්ලා ඒ කියන්නේ මෙතනින් එළියට ගිහිල්ලා කියන එකෙන් අදහස් කළේ මේ භවයේ තුල විතරක් කතා කරන්නේ නැතුව මේකෙන් එහා පැත්තට අනාගතයට අනුත්පාදයේ පිණිස පවතිනවා කියන තැනක් කතා කරන්න පුළුවන්. ඇයි මේ හේතු ඝාතනයේ තුල හේතු දුරු කිරීම තුල මේක අනුත්පාද ස්වභාවයටපත් වෙනවා. වේදනාව පිළිබඳවත් ඒ විදිහටම අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ ස්පර්ශ කියන ටික ගැන ගත්තාම අවිද්‍යා කර්ම තණ්හා කියන අද මේ වර්තමාන ප්‍රත්‍ය ටික නිරුද්ධ කරනකොට අපිට පුළුවන් අනාගතයට වේදනාව නොහට ගන්න බවට පත් කරන්න. අනාගතයට වේදනාව නොහට ගන්න බවට පත් කරන්න පුළුවන්. එතකොට අනාගතයට වේදනාව නොහට ගන්න බවට පත් කරනවා වගේම වර්තමාන ස්පර්ශයේහි නිරෝධයෙන් වර්තමාන වේදනාවෙහි නිරෝධය වෙනවා කියන දේ සාක්ෂාත් කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට නිරෝධය සාක්ෂාත් කිරීමේදී අපි දෙපැත්තකින් නිරෝධය සාක්ෂාත් කරන එකක් තමයි අනුත්පාද නිරෝධය. ඒක සාක්ෂාත් කරනවා වගේම ඒක අපි ලබන දෙයක් අනුත්පාද නිරෝධය. ඒක සිදු කරන දෙයක්. ඒ වගේම අපි නිරෝධයේ ඥානයක් තියෙනවා. නිරෝධයේ නුවණක් තියෙනවා. මොකද්ද නිරෝධයේහි නුවණ? වර්තමාන වූ ප්‍රත්‍ය වර්තමානයේහි නිරෝධය තුලේ ධර්මයේ නිරුද්ධ වුණා කියන නුවණ. එතකොට මේ හේතු නිසා ප්‍රත්‍ය නිසා ඉපදුණු දේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වුණා කියන නුවණක් තියෙනවා. ඒ නිරෝධය පිළිබඳව තිබෙන නුවණ නිසා අනාගතයට මෙබඳු රූප ලබනවා කියලා සංස්කාර රැස් කිරීමක් නැති නිසා අනාගතයට රූප උපදින්නේ නැහැ කියන එකත් මේ නිරෝධය තුළම තියෙනවා.
එතකොට එතන දෙආකාර නිරෝධයක්. අනුත්පාද නිරෝධය සහ හටගෙන නිරුද්ධ වීම කියන තැන මේ ලක්ෂණ දෙකම එතන අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ස්පර්ශ නිරෝධයෙන් රූපය නිරුද්ධයි. ඒක වර්තමානයේ තුල ඒ ධර්මයන්ගේ බිඳී යෑම. අවිද්‍යා කර්ම තණ්හා නිරෝධයෙන් වේදනාවෙහි නිරෝධය කියලා කියන්නේ අනාගතයට හේතු තියෙන වේදනාව හදාගන්නට හේතු වන දේ දුරු කළ අනාගතයේ වේදනාව අනුත්පාද භාවයටපත් කිරීම. මෙන්න මේ විදිහටම සංඥාව සංස්කාරය පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා. ස්පර්ශ නිරෝධයෙන් සංඥාව නිරුද්ධයි, ස්පර්ශ නිරෝධයෙන් සංස්කාරය නිරුද්ධයි කියලා. ඒ වගේම අවිද්‍යා කර්ම තණ්හා දුරු කිරීම තුළ අනාගතයට විඥාණය නිරුද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. වර්තමාන නාම රූප නිරෝධය කියන එක නිසා වර්තමාන විඥානයේහි නිරෝධය දකින්න පුළුවන්කමක් තියෙනවා. වර්තමාන විඥානයේහි නිරෝධය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මොකද්ද දැක්කේ? ස්කන්ධ පංචකයක හට ගැනීම සහ ස්කන්ධ පංචකයක වැයවීම පිළිබඳව දැක්කා. ස්කන්ධ පහේ හට ගැනීම සහ ස්කන්ධ පහේ වැයවීම පිළිබඳව දකිනකොට ස්කන්ධයන්ගේ නිරෝධය සාක්ෂාත් කරනකොට ස්කන්ධ මම කියලා හිතන්නේවත් මගේ කියලා හිතන්නේවත් මගේ ආත්මයයි කියලා හිතන්නේවත් නැහැ. එතකොට ස්කන්ධ ටිකෙන් මිදුන කෙනෙක් බවට පත් වෙනවා. ස්කන්ධ ටික ලෝකයයි කියලා ගන්නෙ නැහැ. ස්කන්ධ ටික පුද්ගලයෙක්ක, ස්කන්ධ ටික වටිනා දෙයක්ක, ස්කන්ධය නොවටින දෙයක්ක කියලා ගන්න මෝඩකම නැහැ. එයා ස්කන්ධයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට මෙන්න මේ ටික තමයි සප්පච්චය ධම්ම කියලා කියන්නේ ප්‍රත්‍ය සහිත ධර්මය. එතකොට තුන් භූමිය අනුව ගියපු මේ ධර්මය මේ විදිහට දකිනවා. ඒ දකින්න පුළුවන්කම තියෙන්නේ ලෝකෝත්තර ස්කන්ධ ධර්මතා ටිකකින්. ඒකත් සංකතයි. ඒකත් සප්‍රත්‍යයි. ප්‍රත්‍යයෙන් ඉපදිලා තියෙන්නේ. එතකොට මේ ප්‍රත්‍ය සමவாயෙන් උපන්නා වූ සියලු ස්කන්ධයෝ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ඒක තමයි එහි තිබෙන ස්වභාවය. ප්‍රත්‍ය සහිත වූ ධර්මයෝ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන එක තමයි එහි ස්වභාවය. එතකොට මෙන්න මේ විදිහට අපි මේ ස්කන්ධයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නකොට අපිට පුළුවන් සප්පච්චය ධම්මා කියන එක තේරුම් ගන්න. ප්‍රත්‍ය සහිතයි. ස්කන්ධය මෙන්න මේ ප්‍රත්‍ය සමவாயෙන් උපදින දේවල් කියන එක පිළිබඳව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කතමේ ධම්මා අපච්චය දෙවෙනි කරුණ අපි කතා කළේ මාතෘකාව අපච්චය ධර්මය. අපච්චය කියලා කියන්නේ ප්‍රත්‍ය නැති ප්‍රත්‍යයෙන් හටගන්නේ නැති දේ මොනවාද? එතකොට අසංකතාච ධාතු ඉමේ ධම්මා අපච්චයකම දෙයයි. අසංකතාච ධාතු අසංස්කෘත ධාතු. නිර්වාණය කියන එක කිසිම ප්‍රත්‍යයෙන් උපදින දෙයක් නෙමෙයි. දැන් මාර්ගය හේතුවෙන් තමයි ඵලය තියෙන්නේ. අරිහත් මාර්ගය හේතුවෙන් තමයි අරිහත් ඵලය තියෙන්නේ. ඒ නිසා අරිහත් ඵලසිතත් ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. ප්‍රත්‍යයෙන් ඉපදුණු ඒ සිතත් නිරුද්ධ වෙනවා. හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි නිවීම කියන එක කිසිම ප්‍රත්‍යයෙන් උපන්න දෙයක් හැටියට පනවන්න පුළුවන් කමක් නැහැ. ප්‍රත්‍යයෙන් ඉපදුණු දේ හැටියට පෙන්වන්න පුළුවන් ඵලය විතරයි. මාර්ගයේ හේතුවෙන් ඵලය ඉපදිලා තියෙනවා. හැබැයි ඵලයේ උපන්න තැනක विद्यमान වුණ ස්වභාවයක් තිබෙනවා. ඒ තමයි නිර්වාණය, නිවීම කියන දේ. ඒක ස්කන්ධයකින් පනවන්නේ නැහැ. නිර්වාණය කියන එක ස්කන්ධයකින් පනවන්නට පුළුවන් දෙයක් නෙමෙයි. නිවන ස්කන්ධයකින් පෙන්වන්නේ නැහැ. අසංකතං කන්දතෝ ඨපෙත්වා. නිවන ස්කන්ධ වශයෙන් ගැනීම අතහැරලා තමයි කතා කරන්නේ. නිවන කියලා කියන්නේ කිසිම ස්කන්ධයක් විදිහට පනවන ධර්මයක් නෙමෙයි මෙතනදී. එතකොට මේ ධර්මය සංකතයි. නිර්වාණය කියන එක ස්කන්ධ ටික සප්‍රත්‍යයි. නිර්වාණය කියන එක අප්‍රත්‍යයි. නිර්වාණය කියන එක අප්‍රත්‍ය ධර්මයක් හැටියට තමයි මේ පරයයේදී අපි මේ විදිහට කතා කරන්නේ. ඒක සප්‍රත්‍ය වන්නේ නැහැ. එතකොට නිර්වාණය අප්‍රත්‍ය ධර්මයක් හැටියට එකම අසංස්කෘත ධාතු අප්‍රත්‍ය ධර්මයක් හැටියට කතා කරනවා. මේ තමයි මේ මාත්‍රිකා ද්විත්වය. මාත්‍රිකා දෙක සප්පච්චය ධම්ම සහ අපච්චය ධම්ම. මේ චුල්ලන්තර දුක්ඛයට අයත් පළවෙනි යුගලය සප්පච්චය ධර්ම සහ අපච්චය ධර්ම කියන එක. එතකොට මේ පිළිබඳව අවබෝධ කර ගැනීම, තේරුම් ගැනීම ඉතාම වැදගත්. විපස්සනාවට ඍජුව
අපිට අවශ්‍ය වෙන කරුණු ටිකක් තමයි මේ සප්‍රත්‍ය අප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව අපි මේ විදිහට තේරුම් ගැනීම කියන එක. මේ ධර්ම මග හැරලා මේ ධර්ම අතහැරලා අපිට විපස්සනා වඩනවා කියන එක කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා තමයි මේ කරුණු පිළිබඳව අපි අධ්‍යයනය කිරීම, ඉගෙන ගැනීම, තේරුම් ගැනීම වැදගත් වන්නේ. මේ අවබෝධය නැතුව අපිට විපස්සනා වඩනවා කියන දේ කවදාවත් विद्यमान වෙන දෙයක් නෙමෙයි. ඒ නිසා මේ කරුණු ප්‍රධාන වශයෙන් ඔබට ඊටාම වැදගත් වෙනවා. මේ ප්‍රතිපදාව පුරාගෙන යනකොට බොහෝ ප්‍රශ්න ගැටලු निराවුල් කරගෙන මේ කරුණු තේරුම් ගැනීම සඳහා. හොඳයි, කල්පනා කරගන්නත් දවසේදී හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම මේ කුසලයේ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ සියලු කුසල් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා තිඹිරිගස් කොටුවේ සුමිත්‍රා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මව්පියා ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ටත් අපවත් වී වදාළ සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න එමිය පරලෝ යන්නට යෙදුණු මව්පියා ඇතුළු සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන ඒ තිබිරිගස් කටුවේ සුමිත්‍රා මහත්මිය ඇතුළු ඒ සෑම සිළු දිනාටම පවුලේ සෑම සිළු දිනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දිනාටමත් ආශිර්වාද කරන්නට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. සීල් පූජනීය මහා සංඝරත්නයටත් ඒ වගේම ඊළඟම සිටින සෑම සිළු දිනාටමත් පුණ්‍යානුමෝදනා ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ දායකත්වයෙන් කටයුතු කරන පින්වත් මහත්මිය ප්‍රධාන ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දිනාටම මේ කුසලයේ නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවන සම්පන්නිය සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න සිළු දිනාටම තෙරුවන් සරණයි.